අයිබෝන් සුබදැසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද දවසේදී ජාතික පුවත්පත් තොරතුරු වලටයි අපි අවධානය යොමු කරන්නේ. ප්‍රථමයෙන්ම අප අවධානය යොමු කරන්නට ඕනේ මේ මොහොත වන විටත් යම් ආකාරයෙන් හුදකලා කිරීම සිදු කරන ලද ග්‍රාම නිලධාරී වසම් පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරනවා අලුතින් හුදකලා කිරුණු ප්‍රදේශ පිළිබඳව. ඒ අනුව isolated ග්‍රාම නිලධාරී ඩිවිෂන්ස් මැයි 21 වෙනිදාට අදාළව උදෑසන 6 සිට හුදකලා කිරීම වලට යටත් වන ප්‍රදේශ විදිහට යාපන දිස්ත්‍රික්කයේ ඒ වගේම මඩකලපු දිස්ත්‍රික්කයේ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් පිළිබඳ වාර්තා කරනවා. ඒ අනුව යාපන දිස්ත්‍රික්කයේ පලාලි උතුර ඒ වගේම මඩකලපු දිස්ත්‍රික්කයේ කල්කුඩාහි කල්මඩු කිරිවැව සෙවනගල බහිරාව කියන ප්‍රදේශ මීට අමතරව මොනරාගල දිස්ත්‍රික්කයේ වාර්තා කර තිබෙන ආකාරයට හබරත් වල ඒ වගේම හබුරුගල මහගම සහ ඉදිකොළ පැලැස්ස කියන ප්‍රදේශ හුදකලා කිරීම වලට යටත් වන අතර හුදකලා කිරීම සංශෝධනය කරනු ලබන පිරිස් ප්‍රදේශ තිබෙනවා. ඒ සඳහා වෙනම නිවේදනයකුත් නිකුත් කර තිබෙනවා. අර කිව් ප්‍රදේශ හුදකලා කිරීම වලට යටත් වෙනවා කියන කාර්යය තමයි වාර්තා කර තිබෙන්නේ. ඊයේ දවසේදී 3000 ඉක්ම වූ ආසාදිතයින් වාර්තා වුණා. තත්ත්වය ඉතාමත්ම අවධානම් කියන කාරණේ අද පුවත්පත්වල වාර්තා කර තිබෙනවා. ඒ සියල්ලටම මත්තෙන් අපි අවධානය යොමු කරනවා අද දවසේදී බොහෝ පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයේ බවට පත්වන්නේ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන්. වැඩි ඡන්ද 91කින් පෝට් සිටි පනත සම්මතයි. මේ සම්බන්ධ විවිධ කාරණා අද දවසේදී දිවයින පුවත්පතේ මුල් පිටුව පිරෙන්නට වාර්තා කරනවා. අකිත පෙරේරා රනිල් ධර්මසේනගේ වාර්තාව ආන්දෝලනයට තුඩුදුන් කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ සවස වැඩි ඡන්ද 91කින් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 149යි විපක්ෂව ඡන්ද 58ක් හිමි වෙනවා. රතන හාමුදුරුවෝ සහ ඉෂාක් පක්ෂවෙති හර්ෂගෙනා සංශෝධන පරිදි පක්ෂව 149යි විපක්ෂව 58යි විජේදාස ඇතුළු 16ක් ඇවිත් නැහැ. සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය TNA විරුද්ධව ඡන්ද දුන්නා. හකීම් ඇතුළු පක්ෂ පහක් හකීම් ඇතුළු 5 දෙනෙකු ඡන්දය විමසන විට සභාවේ සිටියේ නැහැ. සමගි ජන බලවේග මන්ත්‍රීවරු පනත පුළුස්සති කියලා වාර්තා කර තිබෙනවා. ඊයේ දවසේ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ ආර්ථික කොමිෂන් සභා පනතට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට ඊයේ විවිධ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නියැලුණා කියන කාරණේ අද දවසේදී වාර්තා කරනවා දිවයින පුවත්පතේ වාර්තාව අප උපුටා ගත්තේ. දිනමිනට යමු. දිනමින වාර්තාව වරාය නගරයේ ආයෝජනයට එන්න ටෝකියෝ සමුළුවේදී ජනපතිගෙන් ඇරයුමක්. ජනාධිපතිතුමා ඊයේ ටෝකියෝ සමුළුව සූම් තාක්ෂණය ඔස්සේ ආමන්ත්‍රණය කරන මොහොතේදී ප්‍රකාශ කෙරුණු කාරණේ තමයි ලෝකයේ සෑම රටක් සමගම ඉතාමත්ම සමබර ආකාරයේ විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව නුවන්කොඩිකාරගේ වාර්තාව අප උපුටා ගන්නවා. වරාය නගරයේ සුවිශේෂී භූමූලෝපායක තත්ත්වයන් ප්‍රයෝජනය ගැනීම සඳහා සියලු ආයෝජකයින්ට ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පවසනවා. ආසියාවේ අනාගතයේ The Future of Asia පිළිබඳ 26 වෙනි අන්තර්ජාතික සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිතුමන් මේ බව සඳහන් කර තිබුණේ. ඒත් එක්කම තවදුරටත් වාර්තා කරනවා දකුණු ආසියාවේ ජගත් මුවදොරින් දෙස් විදෙස් ආයෝජන අවස්ථා විවර කරනවා. වරාය නගර ව්‍යාපෘති සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකගේ ප්‍රකාශය චන්දිමා කරුණාරත්නගේ වාර්තාව අප උපුටා ගන්නේ දිනමින පුවත්පතින්. ඒ අනුව මෙහි සඳහන් කර ඇති ආකාරයට කොළඹ වරාය නගරයෙන් දේශීය සහ අන්තර්ජාතික සමාගම් වලට ආයෝජන අවස්ථා විවර කරන බව කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම වන CHEC පෝට් සිටි කොළඹහි කළමනාකාර අධ්‍යක්ෂක ජියන් හව්ලියන් මහතා ප්‍රකාශ කර තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. දැන් ආයෝජන රට තුළට ගෙන්වා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජන අවස්ථා විවර කරමින් සියල්ලටම ආරාධනා කරනවා කියන කාරණය අද දිනමින පුවත්පත වාර්තා කරද්දී අපි යනවා ලංකාදීප පුවත්පතේ වාර්තාවටත්. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වරාය පනත වැඩි ඡන්ද 89කින් සම්මතයි. පක්ෂව 148යි විපක්ෂව 59යි. ආණ්ඩුවේ විජේදාස සමරසිංහ විදුර ඡන්දෙට නැහැ කියලා වාර්තා කරනවා සුජිත් තේවාජුලිගේ වාර්තාව. කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ වැඩි ඡන්ද 89කින් සම්මත වුණා. පනතට පක්ෂව ඡන්ද 148යි විරුද්ධව ඡන්ද 59යි. විජේදාස සමරසිංහ මහින්ද සමරසිංහ මහත්මයා ඒ වගේම විදුර ඡන්දයට නැහැ කියන කාරණය අද දවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කරද්දී වරාය නගරයේ හරි ගියොත් රට ගොඩ ඒත් හරියට නොකළොත් ඉවරයි. සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. වරාය නගර ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුවොත් මේ රට ගොඩ යන එක ස්ථිරයි. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් කියවෙන කාරණය පනත රටේ ස්වාධි
ස්වාධිපත්‍ය පවරා දීමක්. කොළඹ වරාය කොමිෂන් සභා පනතින් රටේ ස්වාධිපත්‍ය පවරා දීමක් සිදුවන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා. ඔහු මෙසේ පැවසිය කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට කෙටුම්පතට සම්බන්ධයෙන් විවාදයේදී අදහස් පළ කරමින් මේ ශ්‍රී ලංකා ආර්ථික උපාය මාර්ගයේ කොටසක් නොවන බව පැවසූ දිසානායක මහතා චීන ලෝක දේශපාලන ව්‍යාප්තියේ කොටසක් බව තමයි ඔහුගේ අදහසට අනුව මේ ප්‍රකාශ කර තිබෙන්නේ. එත් එක්කම ව්‍යාපෘති සමාගමේ නිල ආරාධනය කොළඹ වරාය නගරය දැන් නිල ආර්ථික කලාපයක් ව්‍යාපෘති සමාගම කියන කතාව ඩයනා උදර්ශනීගේ වාර්තාව කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත රට තුල බලාත්මක කිරීම මගින් ශ්‍රී ලංකා රජය කාලීන සහ ක්‍රමෝපායික වැදගත් ඉදිරි තීරණයක් ගත් බව කොළඹ වරාය නගරේ ව්‍යාපෘති සමාගම ප්‍රකාශ කර තිබෙනවා. එය අද ලංකාදීප පුවත්පතේ වාර්තා කර තිබෙනවා. හොඳයි. එතනින් පස්සේ අපිට කතා කරන්නට තිබෙන්නේ වසංගතයේ තත්ත්වය පිළිබඳ. ඒ පිළිබඳ අද පුවත්පත් කිහිපයකම විවිධ කාරණා වාර්තා කර තිබෙනවා. ඒ තමයි විශේෂයෙන්ම මේ වන විට සති දෙකක කාලයකට රට ලොක්ඩවුන් එකකට යා යුතුයි කියන දේ සෞඛ්‍ය බලධාරීන්ගේ මතය බවට පත් වෙලා තියෙන මොහොතක අප සිටින්නේ. ඒ පිළිබඳ අද පුවත්පත්වල වාර්තාවට අපි දැන් අවධානය යොමු කරමු. විශේෂයෙන්ම ඩේලි මිරර් පුවත්පතේ හොඳ සවිස්තරාත්මක වාර්තාවක් මේ පිළිබඳ තිබෙනවා. Countrywide travel restriction from tonight. අද රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවීම සිදු කරනවා. රාත්‍රී 11ට from 11 pm tonight up to 4 am on Tuesday, May 25th, and will once again be imposed from the Tuesday 11 pm until May 28 4 am. අද දවසේ රාත්‍රී 11 සිට අඟහරුවාදා අලුයම 4 දක්වාත් ඒ අනුව එතනින් පසුව යලිත් අඟහරුවාදා රාත්‍රී 11 සිට මැයි 28 වෙනිදා අලුයම 4 දක්වා සංචරණ සීමා පැමිණෙනවා. only essential service, food trucks, apparel workers to be allowed. අත්‍යවශ්‍ය සේවා ඒ වගේම ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැලෙන පාර්ශවීන් සහ ආහාර ප්‍රවාහනය කරන ට්‍රක් රථවලට අවසර තිබෙනවා. මේ 25th people urged not to flock supermarket. මේ 25 වෙනිදා ඔබට පොඩි කාලයක් හම්බ වෙනවා. මේ කාල සීමාව ඇතුළතදී කිසිම ආකාරයකින් සුපිරි වෙළඳසැල් සංකීර්ණ ඇතුළත පිරෙන්නට එපා කියන ඉල්ලීම කියනවා. මොකද මේ 25 කියන දවසේ ඇතුළතදී යම් ආකාරයකින් ආපහු ජනතාව ගැවසෙන එක වැඩි වුණොත් මේ වහලා දාලා ගන්න හදන ක්‍රියාමාර්ගවලට තේරුමක් නැතිව යනවා. ඒ නිසා මේ කාලය යම් ආකාරයෙන් ලබා දෙන්නේ ජනතාවගේ අවශ්‍යතා සපුරා ගන්න. හමුදාපතිවරයා ඊයේ ප්‍රකාශ කරා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වැනි දේවල් මේ වෙද්දි රැස් කරගන්න කියන කාරණේ. අපි දන්නවා ආර්ථිකමය ප්‍රශ්නිකුත් තියෙනවා ජනතාවට එම කිව් පලියට කොහොමද හොයාගන්නේ කියන කාරණේ. ඒට විකල්පයක් විදිහට තමයි 21 වෙනිදා ඒ කියන්නේ අද දවසේදී වැටුප ලබා දෙන්න කියන තීරණයක් තියෙනවා. ඒ රාජ්‍ය සේවය වැටුප ලබා දීමත් සිදු කරනවා. පෞද්ගලික අංශයත් හැකිනම් කරන්නට කියන කාරණේ තිබෙනවා. ඒ නිසා මේ දේවල් විවේචනාත්මකව නොදැක ප්‍රශ්න තියෙන්නට පුළුවන්. නමුත් මේ සීමා පැනවීම සිදු කරන්නේ යම් බලාපොරොත්තුවක් ඇතිව මේ යන චේන් එක කඩා ගන්න ඕනි කියන දේත් එක්ක ඒ නිසා සහයෝගයක් දක්වනවා. ඒත් එක්ක මත් දවසේදී වාර්තා කරනවා විශේෂයෙන්ම countrywide travel restriction will come into effect from 11 pm tonight and will lifted 4 am Tuesday. අඟහරුවාදා අලුයම 4ට තමයි අද රාත්‍රී 11ට පැනුවගේ පස්සේ ඉවත් කරන්නේ. ඊට පස්සේ අඟහරුවාදා 4 ඉඳලා රාත්‍රී 11 වෙනකම් යම් සහන කාලයක් තියෙනවා. මේ කාල සීමාව ඇතුලේ හැසිරීම පිළිබඳ තමයි මේ ඉල්ලීම තියෙන්නේ. ඒත් එක්කම මේ වෙද්දී වාර්තා වෙනවා මේ තුල්හිරිය ඇඟලුම් කම්හලක් සම්බන්ධයෙන් සුවිශේෂී කතාවක්. spread of covid in තුල්හිරිය FTZ factory inquiry initiated. මේ වෙද්දී මේ කම්හල පිළිබඳ පරීක්ෂණයක් පවත්වලා තියෙනවා. 400ක් කොහොමද එකවර පොසිටිව් වුණේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. an inquiry has been launched into the incident where nearly 400 employees of a factory of Tulhiriya free trade zone have been found to be infected with COVID-19. ආසාදිතයින් 400ක් හමු වීම ඇයි මෙහෙම වුණේ? කම්හල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුගතව නෙමෙයිද ක්‍රියාත්මක වුණේ? මොකද්ද මෙතන තිබුණු ප්‍රශ්න කියන දේ පිළිබඳ සොයා බලන විශේෂ පරීක්ෂණයක් මේ වෙද්දී ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒත් එක්කම සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ අමාත්‍යතුමියගේ ප්‍රකාශය රාජ්‍ය අමාත්‍යතුමියගේ 2-week lockdown proposed. සති දෙකක ලොක්ඩවුන් එකක් මේ වෙද්දී රජයට යෝජනා කර තිබෙනවා. letter sent to president ලිපිය ජනාධිපතිතුමාට යවනවා. health associations back proposal, situation expected to get worse. තත්ත්වය බරපතල විය හැකි. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන් සහිත සියලු පාර්ශවීන්ගේ ඉල්ලීම තමයි ජනාධිපතිතුමාට යොමු කරන්නේ සති දෙකක ලොක්ඩවුන් එකකට යන්න කියලා. president Gotabaya Rajapaksa has been urged to declare a 2-week lockdown to contain the spread of the coronavirus. coronavirus ව්‍යාප්තිය වළක්වන්නට තමයි මේ ඉල්ලීම කරන්නේ. මෙතන අමතරව තවත් කතාවක් කියවෙනවා. 3 times as many COVID patients undetected in the community. The number of COVID-19 cases and deaths could be surged further in the coming weeks. මරණ සහ ආසාදිතයින් ඉදිරි සති කිහිපය ඇතුළතදී තවත් වර්ධනය විය හැකි. අනතුරු ඇඟවීම. People must stay indoor, minimizing unnecessary movement. අනවශ්‍ය ගමන් බිමන් සියල්ල නතර කරලා නිවෙස් තුල රැඳීම අනිවාර්යෙන් ඔබ විසින් කළ යුතුයි. State Minister Dr. Sudarshini Fernandopulle said over 2,000 positive cases are reported daily and double or triple that numbers of cases remain
undetected in the community. හඳුනගන්නේ 2000ක් වුණාට ඒ වගේ දෙගුණයක් තුන්ගුණයක් සමාජය ඇතුලේ සිටිය හැකි. අපි නෙවෙයි කියන්නේ රාජ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රකාශය. එතකොට තීරණය කරගන්න කොයිතරම්නම් ආසාදිතයින් ප්‍රමාණයක් මේ ආවේක්ෂණ පද්ධතියට හසු නොවි සමාජය ඇතුලේ මේ වෙද්දී ඉන්නවද කියන දේ. ඒ නිසා තමයි ඉදිරි සති කිහිපය බොහොම අවධානම් කියන කාරණේ ඊයේ දවසේදීත් කායික රෝග විශේෂඥ ආනන්ද විජේවික්‍රම මහතාත් ප්‍රකාශ කරලා තිබුණේ. විරාම අමාත්‍යතුමියගේ ප්‍රකාශය පිළිබඳ අපි කතා කරමින් හිටියේ 2000ක් දෛනික වාසාදිතීන් වාර්තා වූාට ඊට වැඩි ප්‍රමාණයක් සමාජය තුළ සිටිය හැකි ඒ දෙගුණයක් තුන්ගුණයක් බවට පත්විය හැකි කියන කාරණය අමාත්‍යතුමිය පැහැදිලි කරනවා. ඒ පිළිබඳව අපි කතා කරේ. ඒත් එක්කම ලංකාදීප වාර්තාව මේ පිළිබඳව නම් යම් ආකාරයෙන් විවේචනාත්මක අදහසක් සෞඛ්‍ය බලධාරීන්ගේ ඇතුලේ තියෙන්නේ. ඊයේ දවසේ සෞඛ්‍ය වෘත්තීය සමිති මාධ්‍ය හමුවක් පවත්වලා කිව්වේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අයට මාධ්‍ය අදහස් පළ කිරීම වාරණයකට ලක් කරනවා නම් ඉදිරියේදී මේ වසංගත තත්ත්වය ඇතුලේ වැඩ වර්ජන උද්ඝෝෂණත් බලාපොරොත්තු වෙන්න කියලා සෞඛ්‍ය බලධාරීන්ගේ පැත්තෙන් චෝදනාවක් කළා. මේක එක්තරා පැත්තකින් සෞඛ්‍ය බලධාරීන්ගේ පැත්තෙන් සාධාරණීකරණය කරන්නේ වසංගතයක් පාලනය කිරීමේ ක්‍රමවේදයක් දියත් වෙනකොට ඒ ක්‍රමවේදයට පරිබාහිරව විවිධ පාර්ශ්වයන් විවිධ තැන්වල අදහස් ගියාම ජනතාවට මේකේ හරිතන කොතනද කියලා තේරුම් කරගන්න බෑ. ඇත්තටම අදටත් අපි මේ ප්‍රශ්නේ දකිනවා. සමාජ මාධ්‍ය ඇතුලේ හෝ වේවා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළත හෝ වේවා විවිධ කාරණා විවිධ වෛද්‍යවරුන් කියන විටදී කුමක්ද මේකේ හරි දේ කුමක්ද මේකේ ප්‍රායෝගික දේ කියන දේ පැහැදිලි ප්‍රශ්නයක් එනවා. හැබැයි අනෙක් පැත්තෙන් ඇයි සෞඛ්‍ය සේවකින්ට මාධ්‍යයට වාරණ පනවන්නේ කියන චෝදනාව රජයේ පැත්තට එල්ල වෙනවා. මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම වෛද්‍යවරුන්ට සෞඛ්‍ය නිලධාරීන්ට තහනම් සෞඛ්‍ය ලේකම්ගේ නියෝගයක් කියලා අද දවසේ ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා. මේ පිළිබඳ වාර්තාවට අපි අවධානය යොමු කරමු. මොකද මේක ආందోලනාත්මක කතාබහකට ලක් වෙමින් පවතින ආකාරයක් තමයි දැනට පෙනෙන්නට තිබෙන්නේ. ඒ අනුව සඳහන් කර ඇති ආකාරයට මේ වෙද්දී යම් ආකාරයකින් පනවා ඇති සීමාව ඉවත් කිරීම සිදු කළ යුතුයි කියලා විශේෂයෙන්ම මේ වන විට ප්‍රකාශ කිරීම සිදු කර තිබෙනවා අදාළ වුණු සෞඛ්‍ය කමිටු ඒ වගේම විශේෂයෙන් යෙදුටු අපි ඉදාදාල වෘත්තීය සමිති මේ හැමෝම යම් ආකාරයෙන් ඉල්ලීමක් කරනවා මේ විදිහට මාධ්‍ය වලට වාරණය කරන්නට එපා. මොකද ඔවුන්ගේ අදහස් සමාජගත කිරීමට ඉඩ ලබා දිය යුතුයි කියන කාරණය වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම තවත් සුවිශේෂී කාරණයක් තමයි ගර්භණී මාතාවන් සේවයට ගෙන්වා ගැනීම කරන්නට එපා කියන කාරණය රාජ්‍ය ආයතන වලට දැනුම් දුන්නා. මොකද ඔවුන් ඉතාමත්ම අවදානම් තැනක සිටින්නේ. මේ වන විට ගර්භණී මරණ 4ක් ලංකාවේ වාර්තා වෙලා තිබෙනවා. කලාපවල ගැමිණි මව්වරුන්ටත් ගෙදර ඉඳන් වැඩ කරන්න ඉඩ දෙන්න කම්කරු කොමසාරිස් ජෙනරාල් ඉල්ලයි. ඉතාමත්ම ප්‍රශංසනීය තීරණයක් ඊයේ මාධ්‍යට නිකුත් වී තිබුණා. ප්‍රභා චන්ද්‍රකීර්ති මහත්මයාගේ ඒ ඉල්ලීම කම්කරු කොමසාරිස්තුමන්ගේ කලාපවල වැඩ කරන ගර්භණී මාතාවරුන්ටත් ගෙදර ඉඳලා වැඩ කරන්න අවස්ථාව දෙන්න. මොකද ඔවුන්ට වැළඳුනොත් ඔවුන් පෞද්ගලික සේවයේද රජයේ සේවයේද කියලා අදාළ නැහැ. සංකුලතාව බොහොම අවදානම්. ඒත් එක්කම තමයි මේ වෙද්දී විශේෂයෙන් තවත් කාරණයක් සඳහන් කරනවා. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය මේ වසංගතය හා සම්බන්ධයෙන් එන්නත් සෙවීමට කාලය ගත නොකර රෝග පාලනයට සති දෙකක්වත් රටවහන්න හිටපු විපක්ෂ නායක ඒ වගේම හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය එන්නත් සෙවීමට කාලය ගත නොකර පාලනයට සති දෙකක්වත් රටවහන්න කියන ඉල්ලීම රනිල් වික්‍රමසිංහ මහතා කරනවා. අද දවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කරද්දී අපි දිවයින පුවත්පතට යනවා. දිවයින පුවත්පතේ වාර්තාව කොරෝනා යක්ෂයාට එරෙහිව තහනම අද රෑ සිට සංචරණ සීමා දින 35කදී මරණ 447ක් ඊ ආසාදිතින් 2780ක් සයිනෝෆාම් එන්නත මාත්‍රා ලක්ෂ 5ක් අඟහරුවාදා ලැබෙයි. මාධ්‍යයට තොරතුරු දීම සෞඛ්‍ය සේවකින්ට තහනම් කරයි කියලාත් වාර්තා කරනවා. මේ කියන තත්ත්වයක් එක්ක ඊයේ හැබැයි ආසාදිතින් සංඛ්‍යාව මෙහි වරදක් තිබෙනවා. ඊයේ ආසාදිතින් 2780ක් නොවේ. ඊ ආසාදිතින් 3441ක් වාර්තා වුණා. පුවත්පතේ කාරණේ වැරදි. දිවයින පුවත්පතේ වාර්තාව පුපුටා ගන්නේ. ඒත් එක්කම මෙහිදී සඳහන් කරනවා තවත් දෙයක් මේ වෙලාවේදී බොහෝ දේවල් සීමා කරන්න කියන වෙලාවකදී හැබැයි ටෙලිනාට්‍ය මේ වගේ දේවල් කොහොමද නවත්ත ගන්න කියන ප්‍රශ්නකුත් තියෙනවා. රූගත කිරීමකට ගිය නළු නිලි කණ්ඩායමේ 11 දිනකට කොවිඩ් කියලා වාර්තා කරන අනුරාධපුර විශේෂ පර්සි කුරුණේරුගේ වාර්තාව උපුටා ගන්නේ රූපවාහිනී නාලිකාවක විකාශය වන ටෙලිනාට්‍යයක ඉතිරි කොටස් රූගත කිරීමට ගොස් මිහින්තලේ අඹතලාගම ප්‍රදේශයේ පෞද්ගලික නිවාඩු නිකේතනයක ලැබුම්ගෙන සිටි 35 දිනකගෙන් සමන්විත නාට්‍ය කණ්ඩායමක නළු නිලියන් ඇතුළු 11 දිනකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා. අද දිවයින පුවත්පතේ වාර්තාව පුපුටා ගන්නේ. ඒත් එක්කම මෙච්චර මේ කොරෝනා පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් මහන්සි වෙද්දී තවත් මේ අනවශ්‍ය වැඩවලටත් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. කොරෝනා රෝගීන් 6ක් නාගොඩ රෝහලෙන් පැනලා තිදෙනෙක් කාන්තාවෝ නාගොඩ මහරෝහලේ කොරෝනා සැකසහිත වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකු ඊයේ රාත්‍රියේ ඉන් පැන ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා. දිවයින පුවත්පතේ වාර්තාව තමයි මේ අප උපුටා ගන්නේ. ඒත් එක්කම අද පුවත්පතේ වාර්තාවටත් අවධානය යොමු කරනවා. අවම වශයෙන් සති දෙකක් ජනතාව නිවෙස්වල රඳවා තැබිය යුතුයි. රාජ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රාන්දුපුල්ලේ අමාත්‍යතුමියගේ ප්‍රකාශය අප උපුටා ගන්නේ.
රට තුළ උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීමට නම් අවම වශයෙන් සති දෙකකට හෝ ජනතාව නිවෙස්වල රඳවා තැබිය යුතු බව විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස තමන් නිර්දේශ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ COVID-19 රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යතුමිය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කරනවා. මේ මහත්මිය පෙන්වා දෙන්නේ දෛනික දත්ත මගින් ආසාදිතින් 3500ක් වාර්තා වීම යනු එවැනි 3 ගුණයක් ආසාදිතින් ප්‍රමාණයක් සමාජයේ සිටිය හැකි බවයි. මේ අනුව වෛරසය සමාජයේ ශීඝ්‍රයෙන් පැතිරෙමින් නැති බවත් එසේම නව ප්‍රභේදය හරහා COVID-19 මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වන අය කියන්නේ මෙහිදී අප දකිනවා සංකූලතා තිබෙන රෝගීන්ගේ වැඩිවීමක් සහ රෝහල් වල විශාල තදබදයක් තිබෙනවා. ඒ වගේම ඔක්සිජන් අවශ්‍යතාව, උපකරණ අවශ්‍යතාව දැඩිව තිබෙනවා. දෛනික දත්තවල ආසාදිත 3500ක් වාර්තා වෙනවා කියන්නේ ඒ වගේ 3 ගුණයක් සමාජයේ සිටිනවා. අමාත්‍යතුමියගේ ප්‍රකාශය අය වෛද්‍යවරියක්, අය ප්‍රජා සෞඛ්‍ය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරියක්. ඉතින් ඇයගේ මේ ප්‍රකාශය විශේෂයෙන්ම උපුටා ගැක්වීම තුළම කියවෙන්නේ මේ බරපතල තත්ත්වය කොපමණද කියන කාරණය. ඒ වගේම ද අයිලන්ඩ් පුවත්පතේ වාර්තාව එන්නත්කරණය අපගේ විකල්පය ලෝකයේ තුලත් මේ වෙද්දී එන්නත්කරණය නිසා වසංගතය බොහෝ දුරට පාලනය වුණා කියන කාරණේ හැම පැත්තෙම කියවෙනවා. මේ අතරතුරේදී විශේෂයෙන්ම අද දවසේදී ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් කරන ලද ප්‍රකාශය අප උපුටා ගන්නවා ද අයිලන්ඩ් පුවත්පතෙන්. lockdown not Sinopharm immediate solution. එන්නතට වැඩිය ලොක්ඩවුන් එක තමයි අවශ්‍ය කරන ප්‍රධාන විසඳුම කියලා අය ප්‍රකාශ කරනවා. Sinopharm vaccine took 6 weeks to be effective and it did not provide the immediate solution to the current health emergency. Sinopharm එන්නත මේ චීනයේ නිෂ්පාදිත එන්නත බූස්ට් වෙන්න එහෙමත් නැතිනම් ප්‍රතිශක්තිය වර්ධනය කරන්න to be effective 6 weeks සති 6ක කාලයක් මේ සඳහා ගත වෙනවා. ඒ නිසා පවතින තත්ත්වයේ යටතේ ඉක්මන් විසඳුම බවට පත්විය යුත්තේ එන්නත නොවේ කියන කාරණය උන් මතු කරනවා. Sri Lanka Medical Association Dr. Padma Shriyani Gunratna said yesterday with AstraZeneca there is some protection after 2 weeks. AstraZeneca එන්නත සති දෙකකට පස්සේ යම් ආවරණයක් ලබා දෙනවා. But you need the second dose. However, Sinopharm doesn't work like that. You are given a second dose in 4 weeks after the first jab. Protection kicks in 2 weeks after the second jab. ඒ අනුව දෙවනි එන්නතත් ලබාගෙන සති දෙකකට පස්සේ තමයි ඔබට ආරක්ෂාව ලැබෙන්නේ. පළමු එන්නත ලබාගෙන සති 4ක කාලයක් පිළිබඳ කතා කරනවා. ඒ අනුව සමස්තයක් විදිහට එන්නත් කරනින් සති 6කට පස්සේ තමයි ආරක්ෂාව තහවුරු වෙන්නේ කියන කාරණය අපි නෙමෙයි කියන්නේ වෛද්‍ය සංගමයේ කියන කතාව මේ උපුටා ගන්නෙ. AstraZeneca එන්නතේ සති දෙකකින් ආරක්ෂාව ලැබෙනවා කියන කාරණේ. හැබැයි එන්නත් කරන ක්‍රියාවලිය දියත් වෙනවා. එන්නත ලබාගත යුතුයි. ලෝකයේ එන්නත් කරන ක්‍රියාවලිය සිදු වෙමින් පවතිනවා. බටහිර වැනි ප්‍රදේශවල මේ වෙද්දී 14%කින් පමණ සමස්ත ලෝක ආසාදිතින් සංඛ්‍යාව අඩු වුණා බටහිර වැනි කලාපයන් වල. ඉතින් ඒ නිසා එන්නත්කරණය මේ මොහොතේ පවතින තත්ත්වයට ෂණික විසඳුම නොවේ. ලොක්ඩවුන් එක තමයි ඔවුන්ගේ නිර්දේශය බවට පත්ව තිබෙන්නේ. ද අයිලන්ඩ් පුවත්පතේ වාර්තාව තමයි අප උපුටා ගත්තේ. මේ තමයි සමස්ත වාර්තාව පුවත්පත්වල සඳහන් වෙලා තිබෙන මේ මොහොතේ පවතින වසංගත තත්ත්වය හා සම්බන්ධයෙන්. එතනින් පසු අපි අවධානය යොමු කරනවා මේ ඉන්ධන මිල පිළිබඳ කතිකාවක්. අපි පසුගියදා සාකච්ඡා කරා ඉන්ධන තොගගබඩා පර්යන්තයේ සභාපතිතුමන් සමග. එතකොටත් කිව්වේ මේ වෙද්දී ඉන්ධන මිල යලිත් ලෝක වෙළඳ පොලේ ඉහළ යමින් පවතින තැනක තිබෙන්නේ. ඉන්ධන මිල හමුවේ ජනතා සහන දිගටම දෙන්න අමාත්‍ය අනුකමිටුවේ අවධානය දිනමින වාර්තාව. ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල 2019 20 වර්ෂය වලට සාපේක්ෂව 2021 වසරේ මේ දක්වා විශාල වශයෙන් ඉහළ යාම කෙරෙහි අවධානය යොමු කරමින් උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනතා සහන අඛණ්ඩව පවත්වාගෙන යාමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ අනුකමිටුවේ අවධානය යොමු කර තිබෙනවා. 2019 සහ 2020 වර්ෂවල සාපේක්ෂව ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල මේ වන විටත් ශීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ අමාත්‍ය අනුකමිටුවේ අවධානය ඊයේ යොමු වෙලා තියෙනවා කියලා දිනමින වාර්තා කරද්දී එකම පුවත දෙවිධයකට වාර්තා වෙන්නට පුළුවන්. ඒ තමයි ද අයිලන්ඩ් පුවත්පතේ වාර්තාවට අපි අවධානය යොමු කරමු. අයිලන්ඩ් පුවත්පත වාර්තා කරන්නේ මේ මොහොත වන විටදී government hints at possible fuel price hike. යම් ආකාරයකින් ඉන්ධන මිල වැඩිවීමක් පිළිබඳ යම් ඉඟියක් දෝ රජය ලබා දුන්නේ කියන කෝණයෙන් වාර්තා කරනවා. Prime Minister Mahinda Rajapaksa office yesterday said that the ministerial subcommittee discussed the sharp increase in the crude oil prices compared to the 2019 and 2020. 2019ට සාපේක්ෂව 2020 වර්ෂය වන විටදී ඉන්ධන මිලේ සාපේක්ෂ වැඩිවීමක් පෙන්눔 කරමින් පවතිනවා කියන කාරණයත් එක්ක මේ ලබා දෙන්නේ ඉන්ධන මිල වැඩිවිය හැකි දෝ කියන ඉඟියද කියන කාරණය දී අයිලන්ඩ් පුවත්පතේ වාර්තාවෙන් අද මතු කර තිබෙනවා. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා මේ මොහොතේදී ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවට.
ඒ තමයි විශේෂයෙන්ම නීතිපතිවරයා දපුලද ලිවේරා මහතා විශ්‍රාම යාමට නියමිතයි. ඒ අනුව පාර්ලිමේන්ට appoint Sanjay Rajaratnam as new AG. According to the media unit, Mr. Rajaratnam was nominated to the post by President Gotabaya Rajapaksa recently. Sanjay Rajaratnam මහතා නව නීතිපතිවරයා විදිහට පත්වීමට නියමිතයි. Parliament Council had approved the appointment of the Sanjay Rajaratnam as a new Attorney General. Parliament Media Unit said. පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකයේ විසින් නිකුත් කරන නිවේදනය සංජය රාජරත්නම් මහතා ඉදිරි නීතිපතිවරයා වශයෙන් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අවසරය ලැබුණා කියන කාරණය පිළිබඳ අද දවසේදී ඩේලි මිරර් පුවත්පතේ වාර්තාව අප උපුටා ගන්නවා. ඒත් එක්කම අද දවසේ අපේ 7-8 සාකච්ඡාව ඇතුළතදීත් මේ කතාව පිළිබඳ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි දැදුරුවේ ආශ්‍රිත වුණු ජල ව්‍යාපෘති ජනගත කිරීම සම්බන්ධයෙන් ජල යෝජනා ක්‍රම 3ක් විවෘත කිරීම අද අගමැති අතින් Zoom තාක්ෂණයෙන් කියලා වාර්තා කර තිබෙනවා. ලංකාදීප පුවත්පතේ වාර්තාව අප උපුටා ගන්නේ. ඒ පිළිබඳ අද අපිට සාකච්ඡා කරන්නටත් පුළුවන්. කොහොමද ජල යෝජනා ක්‍රම 3ක් විවෘත කිරීම අද අගමැති අතින් Zoom තාක්ෂණයෙන් කියන ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙනවා ලංකාදීප පුවත්පත. ඒත් එක්කම ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාව ශ්‍රී ලංකාව යුද සමය තුලදී යම් ආකාරයක සමූල ඝාතනයන් සිදු කළා කියන චෝදනාව විවිධ තැන්වලදී එල්ල වුණා. විශේෂයෙන්ම බටහිරදී මේ චෝදනාව දරුණු ලෙස අපට එල්ල වුණා. මේ විජයග්‍රහණ දින සමරන විටදී ආපහු මේ පිළිබඳ කතා වෙනවා. ඒ අනුව ලෝඩ් නෙස්බි සාමිවරයා කියන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරයේ කතා කළ කෙනෙක්. ලෝඩ් නෙස්බි rejects genocide claim. මේ සමූල ඝාතන සම්බන්ධ චෝදනාව නෙස්බි සාමිවරයා විසින් ප්‍රතික්ෂේප කරනවා. Addressing the House of Lords on Wednesday, Lord Nesby flatly reject claims on the genocide of Tamils by Sri Lankan forces. දමිළ ජනතාව සමූල ඝාතනය කළායයි කියන චෝදනාව ශ්‍රී ලංකා හමුදාව විසින් සම්පූර්ණයෙන් ඔහු ප්‍රතික්ෂේප කරනවා. The claim of the Tamil genocide, but my firm conclusion is that there were maximum 6,000-7,000 deaths. My evidence is verified. There was no genocide. 6,000-7,000ක් පිරිස යුද්ධයකදී මේ යාම කියන දේ පොදු කාරණයක්. ඉතාමත්ම කනගාටුයි. ඒ ත්‍රස්තවාදීන් වුණත් කවුරු වුණත් රණවිරුවන් වුණත් කවුරු වුණත් ජීවිතයක් නැතිවීම කියන දේ කනගාටුයි. නමුත් 6,000-7,000ක් මරණ සිදු විය හැකි ඒ කිසිසේත්ම සමූල ඝාතනයක් නොවන බව නෙස්මි සාමවරයා ජාත්‍යන්තර ඉදිරියේ ප්‍රකාශ කර තිබෙනවා. ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාව තමයි අප උපුටා ගත්තේ. ඒත් එක්කම ඩේලි මිරර් පුවත්පතේ වාර්තා කර තිබෙනවා එක්සත් ජාතික පක්ෂයට හිමි වුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට මොකද වෙන්නේ? රනිල් enters parliament in mid June. ජූනි මැද වෙනකොට රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු වෙනවා. Mr. Abeyවර්ධන said that the decision was made by the party seniors. පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විසින් මේ තීරණය ගත් බව අබේවර්ධන මහතාගේ ප්‍රකාශය. UNP will appoint Ranil Wickremesinghe as its nationalist MP by mid-June this year. Party chairman Wajira Abeyවර්ධන yesterday said. Wajira Abeyවර්ධන පක්ෂ සභාපතිතුමන්ගේ ප්‍රකාශය තමයි උපුටා ගන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා ජූනි මාසයේ මැද පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයට හිමි වුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හරහා කියන ප්‍රවෘත්තිය අද දවසේදී වාර්තා කරද්දී ඉතාමත්ම සංවේදී කතාවක කතුවැකියක් අද දිවයින පුවත්පත වාර්තා කරනවා. අපි ඒ කතුවැකිය උපුටා ගන්නේ මේ වෙලාවේ නිරෝධායනය කරනවා, ආසාදිතයන් අරගෙන යනවා, ආසාදිතයින් විවිධ තැන්වලට අරන් යන්න සිද්ධ වෙන්නේ රෝහල් වල තියෙන ඉඩපාඩුකම් එක්ක. කොළඹදී ආසාදිත වෙන කෙනා සමහර විට නතර වෙන්න පූනානි වල වෙන්න පුළුවන්. ඒ වගේම වැලිකන්ද රෝහලේ වෙන්න පුළුවන්. මේ වගේ ඒ වගේම ලග්ගල රෝහලේ වෙන්න පුළුවන්. මේ වගේ විවිධ පැතිවලට යන්නට පුළුවන් රෝහල් ධාරිතාවේ පවතින ඉඩ කඩත් එක්ක. හැබැයි සමාජය ටිකක් විමසා බැලිය යුතුයි. අහල පහල ගෙදර කෙනෙකුට මෙහෙම දෙයක් වුණොත් නිරෝධායනය වෙන කෙනෙක් ගෙදරක ඉන්නවා නම් ටිකක් වැඩිපුර හිතලා බලන්නට ඕනේ මේ මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද කියන දේ පිළිබඳවත්. ඉදිරියේදී ලොක්ඩවුන් එකක් එනවා. මේ ලොක්ඩවුන් එක ඇතුළේදී වුණත් එහෙම අපහසුතාව තියෙන ජනතාවක් ඉන්න පුළුවන්. එහෙම කියලා මිනිස්සු බඩගින්න මැරෙන්න අරින්න බෑ. ඒ නිසා යම් ආකාරයකින් සංවේදී කතාවක් සහ ඔබේ අවධානය අවශ්‍යයි කියන තැනයි මේ තියෙන්නේ. දෙවෙනි කතුවැකිය ඒ කඳුල පිසලන්න මහත්වරුනි යන උද්ෘතය යටතේ සටහන. මිදිගම වැකඩ පදිංචි සුසිල් ඉන්ද්‍රජිත් තිදරු පියකි. ඔහුගේ දියණියක කොග්ගල ඇඟලුම් ආයතනයක සේවය කරන්නීය. ඇයට කොරෝනා ආසාදිත වීම නිසා සුසිල් ඉන්ද්‍රජිත් ඇතුළේ පවුලේ පිරිසට නිවසට වී ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ වලින් උපදෙස් ලැබිනි. සුසිල්ගේ කොරෝනා ආසාදිත දියණිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරනු අතර දින 4ක් ඉක්ුත් වී යන තැන ඔවුන්ට කෑම බීම සපයා ගැනීමේ ගැටලුවකට මුහුණ දීමට සිදු විය. සුසිල් ඇතුළු පිරිස නිරෝධායනයෙන් ලක් කළද ඔවුන්ට එදිනදා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට සෞඛ්‍ය හෝ වෙනත් වගකීම් යුතු පාර්ශවයන් ඉදිරිපත් වී නොතිබිනි. ඒ අවසන් ප්‍රතිඵලය වනුයේ නිරෝධායන නීති නොතකා මෙම තිදරු පියාට නිවසින් බැහැරවීමට සිදුවීමය. මේ පුවතේ ඛේදනීයම සිද්ධිය වාර්තා වනුයේ ඉන් අනතුරුය. පසුගිය 17 වනදා රාත්‍රී බිරිඳට සහ දරුවන්ට කෑමට යමක් සොයා වැලිගම නගරයට ගිය සුසිල් බස් රථයක පසුපස රෝදයට යට වී මිය යන්නේය. සිද්ධිය වූ අවට ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ මොහුට යම් පිරිසක් පහර දුන් බවය. පහර දුන් පිරිස ප්‍රදේශීය නීතිය සුරකින ආයතනයකට සම්බන්ධ බවද පැවසේ. ඒ අනුව මෙම
තිදරුපියාට පහර දී ඝාතනය කර බස්රියක රෝදයට යට කළාද යන ප්‍රශ්නය පැන නැගී ඇත. මේ මරණය සම්බන්ධයෙන් සුසිල්ගේ පවුලේ උදවිය විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටී. මේ සිද්ධියට වඩාත් සංකීර්ණ තත්ත්වය වන්නේ මෙම තිදරුපියාට කොරෝනා ආසාදිත බවට මරණය සම්බන්ධයෙන් වුණු පරීක්ෂණවලදී හෙළිවීමය. නමුත් පවුලේ උදවිය පවසන්නේ කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා මොහු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබූ බවයි. එන්නත් ලබාගත්තත් කොරෝනා රෝගය වැළඳීමේ ඉඩකඩ අනුව මොහු ආසාදිතයෙකු වීමට ඉඩ ඇත. නමුත් ප්‍රශ්නය වන්නේ ඇත්තටම මේ තිදරුපියා මියගියේ රියානතුරකින්ද නැත්නම් මොහුගේ මරණය ඝාතනයක්ද යන්නයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් පවත්වන බව ඉදිරියේදී සත්‍ය හෙළිදරව් වෙනවා. මේ මුහුණදී ඇති බොහෝ ඛේදවාචකයන් වල සුසිල් ඉන්ද්‍රජිත්ගේ මරණයෙන් පැහැදිලි වෙනවා මේ ඛේදවාචකයන්. ඒ නිසා පවුල නිරෝධායනයට ලක් කළ විට ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ලබා දීම ගැන අදාළ නිලධාරීන් සොයා බැලීම අත්‍යවශ්‍යයි. නිලධාරීන්ට බැරි වුණත් පුළුවන් නම් ලහල පහල ගෙදරක ඉන්න කෙනෙකුට වුණත් මේ දවන්ත ජාතික ප්‍රශ්නයක් ඇතුළේ ඉද්දී මගහැරීම අතපසු වීම වෙන්නට පුළුවන්. ළඟපාත කෙනෙකුට හරි මේ දේ කරන්න පුළුවන් වුණා නම් ඇත්තටම කොයිතරම්නම් තව ජීවිත බේරෙන්න තිබුණාද. රාත්‍රී 11න් පසුව දිවයිනටම බලපැවැත්වෙන පරිදි සතියක් සංචරණ සීමා පනවනවා. අපි වෙලාව බලමු, වෙලාව බලලා කතා කරමු. දැන් සියලුම SLT මොබිටෙල් සේවාවන් වලට MySLT app හරහා එකවර පිවිසීමේ හැකියාව. හොඳයි. අද ඒ කියන්නේ අද රාත්‍රී 11න් පසුව දිවයිනටම බලපැවැත්වෙන පරිදි සතියක් පුරා සංචරණ සීමා පැනවෙනවා. මේ සංචරණ සීමා පිළිබඳ කලින් දැනුවත් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කළා. යනුව ජනතාවට අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය සානිකුත් දේවල් සපයන්න ගන්න කියලා ඉල්ලීමක් කළා. ඒ මෙහිදී අපි විශේෂයෙන් අමතක කළ යුතු නැති පාර්ශවයන් සිටිනවා. ඒ තමයි දවසේ කුලියක් හොයාගෙන ජීවත් වෙන මිනිසුන් කන්නේ බොන්නේ කොහොමද කියන කාරණය. ඒ නිසා සංචරණ සීමා පිළිබඳ කලින් දැනගෙන ආහාර ද්‍රව්‍ය එකතු කර ගත්තත් ඔවුන්ට අඛණ්ඩව රැඳී පවතින්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් එනවා. ඒ නිසා මේ අය වෙනුවෙනුත් යම් ආකාරයකින් සාධාරණව හිතන්න කියන දේ රජයකට මේ කරන්නේ වටේ පිටේ ගම්බිම් වල ඉන්න ජනතාවගෙන්. ඒ වගේම තමයි මුඛාවරණයක්වත් මිලදී ගන්නට නොහැකි වෙන පාර්ශවෙනුත් රටවල් වල ඉන්නවා. ඒ නිසා මේ සියලු දෙනා පිළිබඳ අවධානය යොමු කරලා මේ අහිංසක ජනතාව වෙනුවෙනුත් යම් ආකාරයෙන් සාධාරණයක් ගමේ ඉන්නවා නම් නිරෝධායන වෙච්ච පවුලක් ඔබේ පැත්තෙන් මේ වගකීම යුතුයකම ඉෂ්ට කළා දෙන්න කියන ඉල්ලීම තියෙනවා. අවසාන වශයෙන් අපි කාටුන් දෙකක් අද දවසේදී උපුටා ගන්නවා. ඒ දිවයින පුවත්පතේ සහ ෆ්‍රයිඩේ බුලට් කාටුනේටයි අවධානය යොමු කරන්නේ. දිවයින කාටුනේට ප්‍රථමයෙන් අපි අවධානය යොමු කරමු. ඕකයි තත්ත්වයේ කතාව. ආසාදිතයෝ දිනකට 3000 පණී රටටම තිබේ ව්‍යසනයක ලකුණු පෙනී මහජනයාගේ ඇවිලෙනමුත් සිතක ගිනි සමහරු බොහොම සන්තෝෂෙන් මරණ ගනී කියලා වාර්තා කරනවා. පක්ෂ විපක්ෂ අයගේ වාර්තා වියුත්තේ මරණ කොච්චරද ආසාදිතවද මෙච්චර වැඩි වෙලා නේද කියනවට වැඩිය මේ හැම දෙයකටම සහයෝගය දක්වන එක. ෆ්‍රයිඩේ බුලට් කොවිඩ් කතා හිතු හැටියට බැරිවන්නේ දුටුවත් වැරදි කරබා ඉන්නයි වෙන්නේ. වැටදැන් හෙල්ත් සර්විස් එකටයි එන්නේ මේකද ක්‍රමය ඉල්ලපු හිට්ලර් පන්නේ. අද ෆ්‍රයිඩේ බුලට් කවිය අපි අද පුවත්පතෙන් උපුටා ගන්නවා. ඔබේ පැත්තෙන් කළ යුතු යුතුකම් වගකීම් ඉෂ්ට කරන්න. ඒ තමයි අවශ්‍ය දේ. රජයේ පැත්තෙන් කළ යුතු කාර්ය ඉෂ්ට කරමින් පවතිනවා. අද උදෑසන 7:00ට අපි විශේෂයෙන්ම ජල සම්පාදන මණ්ඩලය වෙනුවෙන් බිඩ් කරන්නේ. ඒ කතා බහේදී